නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යං කිංචි විත්තං ඉදවා පුරං වා සක්ඛේසු ආයං රතනං පනීතං නනෝ සමං අත්ති තථාගතේන ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, අද දවසේදී ඩුබායි ලංකාරාම භාවනා මධ්‍යස්ථානයේ එවැගේම ඩුබායි රටේ නිවෙස්වලට වෙලා මේ කාලය ගත කරන මව්පිය දූ දරුවෝ ආදී මේට සවන් යොමු කරන එවැගේම මේ සඳහා තමන්ගේ සිත යොදන සෑම දිනකටම වටිනා වැදගත් බුද්ධ දේශනාවක් මාතෘකා කරන්නට යෙදුනේ. ධර්ම දේශනාවම නොවන නිසා සාම්ප්‍රදායික ස්වභාවයෙන් බැහැරව අපි මේ ධර්ම කරුණ මනමින් සිතට ගැනීම වැදගත්. ලෝතර බුදුරජාණන් වහන්සේ අපට පහදා දෙන්නේ නිරන්තරයෙන් අපේ සිහිය දියුණු කිරීමටයි. බුදු කෙනෙක් ලොව පහළ වෙන්නේ ප්‍රමාදී වූ සියලු සත්ව සමූහයාට. දෙවියන් සහිත, මරුන් සහිත, බමුණු සහිත ලෝ ධාතුවම ප්‍රමාදයි. කවර කරුණකින් ප්‍රමාදද? මේ සත්වයා පංචීන්ද්‍රයන් නිසා ලබන අරමුණු නිසා ප්‍රමාදයට පත් වෙනවා. තණ්හාව නිසා ප්‍රමාදයට පත් වෙනවා. නන්දි රාගය නිසා ප්‍රමාදයට පත් වෙනවා. ආශාව නිසා ප්‍රමාදයට පත් වෙනවා. නොයෙකුත් කාම භව විභව තණ්හාව නිසා ප්‍රමාදයට පත් වෙනවා. බුදුවරු තරම් ලොව සත්වයෝ ප්‍රමාදයට හේතු වෙන කරුණු දැකීමට සමර්ථ උත්තමයෙක් මේ ලොව කිසි තැනක නැහැ. ඒ මාගේ ලෝතර බුදුරජාණන් වහන්සේ අප්‍රමාදී වුණා. 20 අසංඛ්‍ය කල්ප ලක්ෂයක් අප්‍රමාදී වුණා. 20 අසංඛ්‍ය කල්ප ලක්ෂයක සිත පිහිටවමින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයේදී පුරිමං ජාති පුරිමං භවං පුරිමං නිකේතං මනුෂ්‍ය භූතෝව සිත පිහිටුවා. මේ විදිහේ සිත පිහිටවලා තමන්ගේ සිතේ දියුණුව මුළු තුන් ලෝකයේම දැකිය හැකි අසහාය ප්‍රඥාවට පැමිණ කරුණාවෙන් මේ ලෝකයට පාදා වදා. එවැනි බුදු පියාණන් වහන්සේගේ අසහාය ගුණයක් තමයි මේ අද ලොවට අවශ්‍යම. අද පමණක් නෙමෙයි, ලොව කවර කාලාන්තරයක පැවතියත් මේ විස්මිත උත්තරීතර මහේශාක්‍ය බුදු ගුණය අද්විතීය වෙනවා. එයට සම කළ හැකි නැහැ. අද කාලේ මිනිසුන්ට මේ පැමිණ ඇති වසංගත රෝග පීඩා මේ බුදු පියාණන් වහන්සේ අද නෙවෙයි දැක්කේ. අතීත අනාගත වර්තමානයේම දකින බුදුවරු මේ සත්වයාට තියෙන දුක දකින. දුක්ඛ සත්‍ය දේශනාවේ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛෝ තුන්වෙනි පදය. ව්‍යාධිපි කියන්නේ බොහෝ ලෙඩ රෝග කියන එකයි. එකක් නෙමෙයි බහුවචනේ ව්‍යාධිපි කියන්නේ ඒකයි. බහුවචනේ කියන්නේ ලෙඩ දුක් කරදර ජර මර බද බන්ධන මේ සත්වයාට පැමිණෙන. දැන් මේ දරුවෙක් උපදිනකොට මේ මව්වරු කොච්චර බෙහෙත් බොනවද? ඒ ලෙඩ දුක් නිසා. ඉපදුනහම කොච්චර එන්නත් ප්‍රමාණයක් දෙනවද? ලෙඩ දුක් නිසා. සතියකට වරක් වෛද්‍ය සායනයට පෙනී හිටින ලෙඩ දුක් නිසා. මේ මුළු ලෝකයේම ඖෂධ කර්මාන්තය දියුණු වී තියෙන, වෛද්‍ය සේවය දියුණු වී තියෙන ලෙඩ දුක් නිසා.
අපේ සෑම නගරයකම අති දර්ශනීය ගොඩනැගිල්ල බවට පත් වෙලා තියෙන ඔසුසැල් හෝ ෆාමසි කියන මේ වෛද්‍ය උපකරණ බෙහෙත් මිලදී ගන්න තැන් මේ ලෙඩ දුක් නිසා. ලේ මුත්‍ර නොයෙකුත් වර්ගයේ පරීක්ෂණාගාර ඇති වෙලා තියෙන ලෙඩ දුක් නිසා. කිසි කෙනෙක් ඒව නුවණින් හිතන්නේ නැහැ. ඒවැ ලයිට් දාලා ලස්සනට ඇඳලා ඉන්න නිසා මේ ලෙඩ දුක් කියන එක කවුරුත් කල්පනා කරේ නැහැ. මේ වසංගතය පමණක් නෙවෙයි ලෙඩ දුක්. මොන තරම් ලෙඩ දුක් වලින් මිනිස්සු උපේනවද, සපේනවද, ජීවත් වෙනවද, ජීවිකාව කරනවද, රැකී ආරක්ෂා කරනවද ලෙඩ දුක් නිසා. ආහාර වර්ග විකුණනවද, වෛද්‍ය සේවයට යොදව ගන්නවද, නොයෙකුත් ආයුර්වේද ආහාර වශයෙන්, කාබනික ආහාර වශයෙන්, විස රසායනික ආහාර වශයෙන් බෙදාගෙන ගැළපෙන නොගැළපෙන මේ ලෙඩ දුක් නිසා. මේ ලෙඩ දුක් කොපමණද කියනවා නම් බුදු පියාණන් වහන්සේ තරම් මේ සත්ව ශෛලය මේ හටගෙන ආහාර නිසා වැඩෙන මේ ශරීරයට හටගන්න ලෙඩ දුක් මෙපමණයි නැතිව දේශනා කොට වදාළා. එය සැකෙවින්ම විස්තර වෙනවා ගිරිමානන්ද සූත්‍රයේ. එතකොට මේ අපේ බෞද්ධ ජනතාවට අමතක වෙන එකක් තමයි මේ මනුෂ්‍ය සංහතියටම, සත්ව සංහතියටම මේ දුක්ඛ ස්කන්ධයක් තියෙනවා. ව්‍යාධි දුක් කියන එක ඒක අමතකයි. උදේට නැගිටලා වැඩවලට යනකොට වැඩ ක්‍රියාකාරකම් ඔක්කොටම අමතකයි මේ ලෙඩ දුක් වෙන ජීවිතයක් මම මේ පවත්වන්නේ. අවසානයේ කෑවේ බිව්වේ නැත්තම් සා පිපාසයේද දුක. වැසිකිලි කැස්කිලි යෑමද දුකක්. ඒකයි මහා දුකක ජීවත් වෙන මිනිස්සු හැමදෑම මේ අමතක කරනවා. මේ මතක් කරන්න කියලා අභින්න පච්චවෙක්කන සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ අපට පහදා දී තිබෙනවා. එවැනි මිනිස් සංහතියම ලෙඩ රෝගවලට ගොදුරු වෙන්නේ දවසක් දෙකක් සතියක් මාසයක් නෙවෙයි. නිරන්තරයෙන් මේ ලේ මසින් හටගත් ශරීරය ලෙඩට ආකාරයක්. ලෙඩට වස්තුවක්. ලෙඩට විෂයක්. ලෙඩට සම්පූර්ණම භූමිය මේ ශරීරය. එවැනි ලෙන් මසින් හටගත්ත ශරීරය ගැන අවබෝධ නැති මිනිස්සු කල්පනා කරනවා මම ලෙඩ වෙන්නේ. ඔන්න මානිය තියෙන ආරෝග්‍ය මද. එතනින් මදියත් ඇති වෙනවා. මද ප්‍රමාදයෙන් මම මුලින් පාසාදම් කළා. මේ ප්‍රමාදයට හේතු අපිට ලෙඩ හැදෙන්නේ, අපි ලෙඩ වෙන්නේ කවරෙක් දෙසේ කිව හැකි මේ ලෙන් මසින් හටගත්ත ශරීරය. අන්න ආරෝග්‍ය මදය ඇති වෙච්ච සත්වයාට මේ වැටහෙන්නේ නිසා ලොකු විනාශයක් වෙනවා මේ දුක සත්‍යය. එයාට කරුණාව නැති වෙන කොච්චර දේවල් වෙනවා. මෙවැනි ධර්මයක් පහදා වදාළ අති ශ්‍රේෂ්ඨ බුදු පියාණන් වහන්සේ මේ ලෙඩ දුක් ආදිය සියල්ල සංසිඳවාගෙන ලොවට දේශනා කළ ශ්‍රේෂ්ඨ සත්‍යක්‍රියාව. ඒ සත්‍ය වචනය ලෝකයේ විශ්වයම කම්පා කරවීමට සමර්ථ බුද්ධ වචනයක්. ඒ බුදු කෙනෙක් හා සදුස වන සමාන වන උත්තමයෙක් නැති නිසා තමයි අර යම් කිංචි විත්තං ඉදවා පුරංවා සග්ගේසු වායං රතනං පනීතං නනෝ සමන්වත්ති තථාගතේන ඉදම්පි බුද්ධේ රතනං පනීතං. ඒතේන සච්චේන මේ රතන කියන වචනය, රතන කියන්නේ සප්තවිධ රත්නය. රන් රිදී මුතුමැණික් වෙරළු මිනි පවාල සංක. මේ රත්න කියන දේවල් සාමාන්‍ය ගම් ජනපදික වැසියන්ට පාවිච්චි කරන්න ලැබෙනවා. මේවා රාජරාජ මහා මාත්‍යාදීන් සිටුවාදී උත්තමයන්ට මහා භවභෝග ඇති සත්වයන් රන් රිදී ස්වර්ණ මැණික් මුතු ආදී පරිහරණීය මන්ති ආදී පරිහරණය කරන්න ලැබෙනවා. මෙතන මේ රතනෝති පෞච්චති. රතනයයි කියනවා උසස් මිනිසයන් පරිභෝජනය සඳහා නෙවෙයි, පරිභෝගය සඳහා.
ආභරණ, ඔටුනු, ශරීරයේ ලක්ෂණ කරන මිනිමෙවුල් ආදියට පළඳනා සඳහා පාවිච්චි කරනවා. ඔවුන්ගේ වංශවත් බව ශාස්ත්‍රීයත්වය තනතුරෙන් නිගමනය වෙනවා. උසස්යයි සම්මත මනුෂ්‍යයන් විසින් පරිහරණය කරන බැවිනුත් අති දුර්ලභ බැවිනුත් මේවා අති අනාර්ග බැවිනුත් මිලකල නොහැකි තරම් වටිනාර්ග බැවිනුත් අමිල නිසා මේ රතන වෙනවා. මේ රත්නයන් අතර මේ බුද්ධ රත්නය සමහර මිනිස්සු වරදවාගෙන රතන කියන්නේ මණික් ගල් කියලා. මණික් ගල් කියන එක වෙන වුණාට බුද්ධ රත්නය වෙන. මේ සවිඥානික රත්නය. මේ ලෝකේ රතන වර්ග දෙකක් තියෙනවා. එතකොට හිත ඇති රතන හා හිත නැති රතන. හිත ඇති රතන වලට වැඩිය හිත නැති රතන අතර දෙකක් තියෙනවා. සවිඥානික රත්නය හා අවිඥානික රත්නය. මේ අවිඥානික රත්න සිත නැති රන් රිදී මුතුමැණික් වෙරළුමිණි පවාල සංකාදී උසස් සිත ඇති මිනිස්සු පරිභෝග කරනවා. ඒ නිදු සිත ඇති සත්වයෝම උතුම් වෙනවා. ප්‍රධාන වෙනවා. ඒවට කොච්චර නුවණක් ඕනේද? ඒවා හොඳට ඔපදමා ආභරණ වල දමා පළඳින්න තරම් භාග්‍යවන්ත පුණ්‍යවන්තයන් වෙන්න ඕන. ඒකත් කොටස් දෙකකට බෙදෙනවා. දැන් හිත ඇති රත්න, තිරච්ඡානගත රත්න හා මනුෂ්‍ය රත්න කියන. තිරිසන්ගත සතුන්ට ආභරණ පළඳනවා. මේ තිරච්ඡානගතන සත්වයන් හස්තීන්, උපෝසත කුලයේ හස්තීන්, සයින්ධවයන්, අහසිනිහාති ආකාශචාරීය හස්වයන් ආදියද මේ මිනිස්යෝ තමන්ගේ වාහනය සඳහා පරිහරණය කෙරේ. මහා පුණ්‍යවන්තයන්ට එහෙම ලැබෙනවා. මහා පුණ්‍යවන්තයන්. ඒ මහා පුණ්‍යවන්තයන්ට ලැබෙන මේ ආකාශචාරී හස්තීන්, අශ්වයන් ආදියද මනුෂ්‍ය රත්නයටම රතය වෙනවා. ඒ නිසා එතිනෙදු මනුෂ්‍ය රත්නය ශ්‍රේෂ්ඨ වෙනවා. තිරසන් සත්වයන්ට වැඩිය මනුෂ්‍ය රත්නය ශ්‍රේෂ්ඨ වෙනවා. ඒ නිදු මනුෂ්‍ය රත්නය කොටස් දෙකකට බෙදෙනවා. ස්ත්‍රී රත්නය හා පුරුෂ රත්නය. ඒ නිදු ස්ත්‍රී රත්නය ශක්විති ආදී රජදරුවන්ට පාද පරිචාරිකා වෙන බැවින්, ස්ත්‍රී රත්නය තමන්ට අග්‍ර මහේෂිකා වෙන බැවින්, පාද පරිචාරිකා වෙන බැවින්ම පුරුෂ රත්නය ශ්‍රේෂ්ඨ වේ. පුරුෂ රත්නයන් කොටස් දෙකකට බෙදෙනවා. අනගාരിക රත්නය හා අගාരിക රත්නය. එතනුත් සක්විති ආදී රාජරාජ මහාමාත්‍යාදී ගිහිගේ හැරපියා ගුණධර්ම පුරන තපසාකසයන්ට ගිහිගේ නික්මුණු උතුමන්ට සත්කාර සම්මාන පුද සත්කාර පවත්වනවා. ඒ නිදු අනගාരിക රත්නය ශ්‍රේෂ්ඨ වේ. ඒ අනගාരിക රත්නය කොටස් දෙකකට බෙදෙනවා. සේක රත්නය හා සේක රත්නය. එයින් ගිහිගෙයින් නික්මී අභිනිෂ්ක්‍රමණය කළ උතුමන් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි ආදී ඵලයන්ට පැමිණෙනවා. එයින් ඉදු සියලු කෙලෙස් නසා අරිහත්වයට පත් වූ උතුමෝ අනගාരിക රත්නයේ ශ්‍රේෂ්ඨ වෙනවා. සේක රත්නයට වැඩිය කෙලෙසුන්ගෙන් සම්පූර්ණ නික්මුණු උතුමෝ රහතන් වහන්සේ ශ්‍රේෂ්ඨ. රහතන් වහන්සේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර 16 මහා ප්‍රඥාවෙන් යුතු අග්‍ර ශ්‍රාවක යුගල ශ්‍රේෂ්ඨ වෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ හා මහා මුගලන් මහරහතන් වහන්සේ ශ්‍රේෂ්ඨ වෙනවා. ඒ නිදු
ඒකාසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමී පුරා ප්‍රඥාවෙන් අග්‍ර සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ශ්‍රේෂ්ඨ වේ. සාරිපුත්‍ර මහරහතන් වහන්සේට වැඩිය දයාසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමී පුරා සංඥාණයෙන් පච්චේක බුද්ධත්වයේ ලැබූ පසේ බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ වේ. පසේ බුදුරජාණන් වහන්සේට වැඩිය දයාසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමී පුරා සංඥාණයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කළ පච්චේක බුද්ධ රත්නයට වැඩිය සාරාසංඛ්‍ය කල්පලක්ෂ ගණන්, අටාසංඛ්‍ය කල්පලක්ෂ ගණන්, සොළොසාසංඛ්‍ය කල්පලක්ෂ ගණන් මහා ප්‍රනිධාන, වා ප්‍රනිධාන, මනෝ ප්‍රනිධාන සපුරා බෝධි සම්භාර පුරා බෝධි මූලයේදී පස්මරුන් දිනා ලෝතුරා බුදු වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ශ්‍රේෂ්ඨ රත්නය. ඔන්න රතනේ අර අනුපිළිවෙලින් මුළු විශ්වයේම ඉන්න උතුම්ම රත්නය තමයි සම්මා සම්බුද්ධ රත්නය. ඊට එහා දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත තුන් ලෝකෙම කොතනකවත් රත්නයක් නැහැ. සවිඥානික අවිඥානික අතරිනුත් තිරච්ඡානගත මනුෂ්‍ය අතරිනුත් ස්ත්‍රී රතන පුරුෂ රතන අතරිනුත් අනගාരിക අගාരിക රතනේනු සේක අසේක රතනේනු අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක රතනේනු පච්චේ අග්‍ර ශ්‍රාවක පච්චේක බුද්ධ රතනේනු ඊට එහා බුදු කෙනෙකුට හැර රත්නයක් නැහැ. ඉදම්පි බුද්ධේ රතනං පනීතං මෙවැනි මහෝත්තමය මේ විශ්වයේම කොතනවත්. ඔන්න බලන්න මේ රතන සූත්‍රයක තව කොච්චර අර්ථ තියෙනවද මේ අපි දන්න මොන ස්වල්පයක්ද. අපි මේ මොහොත වෙරළේ සිපි කටුවක් ඇහුළුවටත් අන්තයි වැලි කැටයක් අහුළුවා. අපි දන්න දෙයක් නෑ. මේ දන්නේ නැති බක පඬිත මිනිස්සු කියනවා රතන සූත්‍රය මොකටද? මේ තරම් අඥාන කෙලතුළු මිනිස්සු වාසය කරන. ඇයි මේ කුඩා කාලේ අපි ඔක්කොම මල පහ කරගෙන මිරික හිටියා. අර මව් වෙනකම් දන්නේ නැහැ කටේ යතේ ඇඟේ උලාගෙන. මහා පඬිත මිනිස්සු ඔක්කොම මෙහෙමයි උපදිලා හිටියේ. හැබැයි මම නිසා නිදුක්ව නිරෝගී වේවා නොකා ජීවත් වුණා. අන්න දැන් අපි ඒව මිරිකන්නේ වුණාට දැන් ටිකක් ඉගෙන කියාගත්ත මිනිස්සු අසුචි මිරිකන්නා වගේ තමා ගැන තේරුම් ගන්න නැතුව මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට එක ඒවා කියනවා. ඒ කියන්නේ මේ මිනිසුන්ට කලුවරට ඇස් පේන්නේ. නාසායතනේ හිටියත් මේ විශ්වයේම මිනිසුන්ට කලුවරට ඇස් පේන්නේ නැති මිනිස්සු. අරව කොහෙද මේව කොහෙද කියලා අහනවා. මේ මිනිස් ප්‍රජාවටම කලුවරට ඇස් පේන්නේ. එහෙම මිනිසුන්ට ඇස් පෙනීමට ආලෝකය අවශ්‍යයි. එහෙම මිනිස්සු සතේ ගියොත් ඇඟිල්ල ඇනුනොත් කඳුළු රුහුරා වැටෙනවා ඡායාව බොද වෙනවා. එහෙම මිනිස් ප්‍රජාවටම ඇස් ලෙඩ හැදුනොත් සති දෙකක් ඇස් පේන්නේ. සුද මතුනොත් ජීවිතේට පේන්නේ. කලුවරට ඇස් පේන්නේ නැති මිනිස්සු තමයි මේව මොකටද කියලා අහන්නේ. මේ අඥාන කෙලපළු මිනිස් සමාජය. කලුවරට ඇස් පේන්නේ ඔය බක පඬිතුයෝ කාටවත්. නාසායතනේ හිටියත් භෞතික විද්‍යාවෙන් ඉහළට ගියත් ජීව කලුවරට ඇස් පේන්නේ නැහැ. එහෙම මිනිස්සු තමයි මේවා කොහොමද වෙන්නේ අරව මේවා කියලා අහන්නේ. Taman අසනීප වුණාම ලෙඩේ හොයාගන්න බැරුව වෛද්‍යවරු ගාවට කොච්චර යනවද? කඳ බඩ රිදෙනවා, ලේ මුත්‍රා බලනවා, බෙහෙත් ලොරියක් විතර බොනවා, හදිසියෙ මිය යනවා. ඔය පඬිත මිනිසුන්ගේ මරණ පරීක්ෂණයෙන් තමයි රෝගය හොයාගන්නේ. කුඩා මොලේ ගෙඩියක්. කුඩා මොලේ ගෙඩියක් මරණ පරීක්ෂණයෙන් තමයි සොයාගත්තේ මృత ශරීරයේ ජීවත් කළ නැති කෙනෙක්ගේ රෝග නිర్ణය කර. අහෝ මෙවැනි මිනිස් ප්‍රජාව. එවැනි මිනිස්සු තමයි මේවා සමග තර්ක කරන්නේ, විතර්ක කරන්නේ, බක පඬිතකම් කියන්නේ. කොයි තරම් අඥානද, කෙලගොළුද. තමාගෙන තමාට වැටහෙන්නේ නැති මිනිස්සු. තමාගේ රෝගය තමාට නිర్ణය කරගන්න බැරි මිනිස්සු.
කළුවරට ඇස් පේන්නේ නැති මිනිස්සු අහනවා මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සමග එකට එක කියන්නේ නෝ. වාද විවාද ඇති කරන්නේ. මොන තරම් මෝඩ මිනිස් සමූහයක්. හොඳට මතක තබා ගන්න. මේ බුදු කෙනෙක් හා සමවන ප්‍රඥා විෂය කිසිම කෙනෙකුට සම කළ නැහැ. ඒ කරුණාවෙන් තුන් ලෝකයේම තුන් කාලයේම දැක වාසය කරන උතුම්ම රත්නේ ඊට එහා දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ මරෙක් හෝ මිනිසෙක් හෝ සියල්ල දැනවදාළ කෙනෙක් හෝ කොහෙවත් නැහැ. දන්නේ නැති පඬිතියෝ තමයි කටමැට දොඩවන්නේ. දන්න උත්තමයෝ නිශ්ශබ්දව නුවණ දියුණු කරපු උත්තමයන්ට පමණක් මේ පහදාවතා. දැන් මේ පෙර පාසල් යන ළමයින්ට මේ මිනිස්සු ජීව විද්‍යාව හෝ භෞතික විද්‍යාව උගන්වනවා. ඒ උගන්වන්න යන මිනිහා මෝඩේ. කොයිතරම් අඥානෙයිද? මේ පහළ බාලාංශයේ දෙකේ ළමයින්ට උසස් පෙළ ගණිතය උගන්වන්න යන්නේ මැත්ස් ආදී. තේරෙන්නේ නොහැටෙන මිනිහෙකුට කිසි කලක බුදුවරු ධර්මයේ දේශනා කළා. ඔහු ප්‍රාමාණික වශයෙන් නුවණ දියුණු කළ එන්න ඕනේ. එයා අවුරුදු 11ක් පාසල් ගිහින් ගණිත විෂය දක්ෂයෙක් වෙන්න ඕන උසස් පෙළ ගණිතය කරා. අන්න මේ වගේ තමන් විසින් නුවණ දියුණු කළොත් යහපත් ප්‍රඥාව දියුණු කළොත් මේ බුදුරජාණන් වහන්සේගේ අසහාය ගුණය තමාට වැටහෙනවා. මෝඩයෙකුට අඥානියෙකුට කෙලතොල්ලෙකුට සුරාධූතයෙකුට සල්ලාලයෙකුට මිසදිටුවෙකුට දුෂ්ටයෙකුට අසත්පුරුෂයෙකුට දුර්ජනයෙකුට ලෝභියෙකුට මසුරයෙකුට බුදුගුණ වැටහෙන්නේ වැටහෙන්නේ අසත්පුරුෂයාට බුදුගුණ වැටහෙන්නේ. අහන් බලන්නේ මේ මිනිසුන්ගේ බුදුරජාණන් වහන්සේට දොස් කියන දරේ මිනිසුන්ගේ ජීවිතේ හරයක් නැහැ. තමාම දන්නවා. එහෙම මිනිස්සු තමයි ඕවාට දොස් කියන්නේ බලනකොට ඔහු තුල ගත යුත්තක් නැහැ. හරයක් නැහැ. හර පද්ධතියක් නැහැ. ඇතුලෙන් විනාශ වෙලා කුණු වෙච්ච බිත්තරයක් වගේ එළියෙන් කටුව විතරයි. ඇතුළ දුගඳ හමන අපිරිසිදු දෙයින් කිරි ඉතිරි පවතිනවා. සැනසෙල්ලක් නැහැ. ඒ නිසාම මිනිස් ප්‍රජාව අපි තේරුම් ගන්නට ඕනේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තරම් රත්නයක් මේ ලෝ ධාතුවේ කොතනකවත් නැහැ. එය සත්‍යයි, විශ්වේම සත්‍යයි. අතීතයේ බුදුවරුත් එහෙමයි, මතු අනාගතයේ පහළ වෙන බුදුවරුත් එහෙමයි. ඒ රත්න ආනුභාවයෙන් දෙවියන් සහිත ලෝකයාට සැනසෙල්ල වේවා කියලා තමයි බුදුවරු සත්‍යක්‍රියා කළේ. ඒ සත්‍ය වචනය. එය මේ මිහිතලයේ පුරාවටම සත්‍යයි. එවැනි රත්නය දවසක් දෙකක් සතියක් මාසයක් වර්ෂ 100ක් වර්ෂ කෝටියක් වර්ෂ අසංඛ්‍යයක් නෙවෙයි. මනුෂ්‍යයෙකුට සිතා නිම කළ නොහැකි අසහාය ගුණ සමුදායෙන් සමන්වාගත බැවින් ඒ රත්නය මේ ලෝ ධාතුවේ එකතු කරන නාලව හෝ දෙව්ලොව හෝ සත්‍රුවන්ගෙන් පිරී පවතින. ඒ සත්‍රුවන් එකතු කොට බුද්ධ රත්නය හා සම කරන්න යම් කෙනෙක් සවිඥානික රත්න එකතු කොට බුදුරජාණන් වහන්සේ සමීපයේ මිහිතලයේ වැසෙන ලෙස ගොඩ ගැහුවා. අංශු මාත්‍රයක් තරම්වත් වටින්නේ. මිහිතලයේ වසාලන ලෙස එකතු කළා. බුදු කෙනෙක් හා සම කළ නොහැකි සිත් නැති අර රත්න සියල්ල නිශෝභා වෙනවා. බුද්ධ රත්නයම අති ශ්‍රේෂ්ඨ වෙනවා. හැමතැනම එහෙමයි. ඒ නිසාම අපි කල්පනා කරන්නට ඕනේ. මේ බුදුරජාණන් වහන්සේට නිකන් අපහාස කරලා දොස් කියලා තේරෙන්නේ නැති ඒවා කියලා අර පොඩි ළමයි මල මුත්‍ර කරගෙන අනනවා වගේ. කුඩා ළමයි මල මුත්‍ර කරාම ඒවා මිරික තල ඉන්න ඒ වගේ අනිත් අය. අනේ මොන අපරාධයක්ද? හොඳට මතක තබා ගන්නට. එවැනි මහෝත්තමයෝ පහළ වෙන්නේ අති දුර්ලභ කාලයක. එවැනි මහෝත්තමයන්ට අපිට ගරු සත්කාර සම්මාන වන්දන මානන එක විදිහට සිත පිහිටවාගෙන බුද්ධ රත්නයම සරණ යමින්
බුද්ධ රත්නයම ගරු කරමින් බුද්ධ රත්නය අනුගමනය කළ මාර්ගයේ වඩමින් විදර්ශනා නුවණ යම් කෙනෙක් පසක් කළේද ඔහුට වැටහෙනවා මුළු විශ්වයේම තමන් දැන අඳුනගත් උත්තමයා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අද්විතීය රත්නයයි. ඊට යන්නේ ඒ නිසානේ බෞද්ධයෝ නැති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. මෙන්න මේ නිසා මේ ගාථාව නිතරම ප්‍රගුණ කරන්නට ඕන. යං කිංචි විත්තං ඊතවා හුරං වාසග්ගේසු ආයං රතනං පනීතං නනෝ සමං අත්ති තථාගතේන ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවමේක භාවනාව. රතන සූත්‍රයේ ගාථා 17ක් තියෙනවා. ගාථා 17 මුල් ගාථා දෙක අතහැර පළවෙනි සත්‍යක්‍රියා කරන බුදු ගුණ ඇතුළත් ගාථා බුදු ගුණ භාවන දැන් නිවෙස්වල වාසය කරන මේ දරුවන්ට මව්පියන් මේක යන්නේ ඉනකොට ඉන්නකොට නිදා ගන්නකොට කන බොන සෑම තැනකදීම පරිහරණය කරා. හිතෙන් ප්‍රගුණ කරාම මෙය නිතරම ප්‍රගුණ වෙනවා කවදාවත් අපත යන්නේ. අපත යන්නේ භයක් ඇති ගැනීමක් ඇති වුණොත් මේක කියවේ. තමන් ප්‍රගුණ වුණොත් නිදා පිවිතියාක්ෂේ මේ සැනසෙල්ල ඇති වෙන ඕනෑම බය අරමුණකදී මේ පාවිච්චි කරන්න පුළුවන්. එය සත්‍යයක් බැවින් සත්‍යයේ පිහිටා කටයුතු කරන්න ලැබෙනවා. ප්‍රමාදී වෙනවා. මෙය පුරුදු කරන්න ප්‍රමාදයේ බලකා අප්‍රමාදී ඇති වෙනවා. දෙවියන්ගේ ප්‍රසාදය ඇති වෙනවා. තමා සත්‍යවාදී කෙනෙක් බවට පත් වෙනවා. අන් අය පිළිගන්න කෙනෙක් බවට පත් වෙනවා. බොහෝ පිරිස ප්‍රිය කරන්නෙක් බවට පත් වෙනවා. ආත්මාභිමානයක් බවට පත් වෙනවා. තමාගේ ජීවිතය සුරක්ෂිත වෙනවා කියන්නේ තමාගේ සිත ශක්තිමත් ජීවිතය සුරක්ෂිත වෙනවා කියන්නේ සිත ශක්තිමත් වෙනවා. අප්‍රමාදී ගුණයේ පිහිටා ඇති බැවින් ඔහුට සතර ඉරියව්වේම සැනසෙල්ල ලැබෙනවා. ඔහු ඇසුරු කරන අයට සැනසෙල්ල ලැබෙනවා. ඔහු පුරා ඉන්න අහස පුරා ඉන්න දෙවියන්ට සැනසෙල්ල ඇති වෙනවා. අමා මහ නිවන දක්වාම සැනසුණු කෙනෙක් බවට පත් වෙනවා. අප්‍රමාදී කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා අපි කල්පනා කරනවා මේ ලෝකේ කවදත් පැමිණෙන දුක් කරදර වද බන්ධනේ ඉවරයක් නෑ. අපි කවුරුත් ඒවෙන් ඉවරුනේ නෑ. අදට නෙමෙයි හෙටට ඉවර වෙන්නේ නෑ කියලා මේවා කිසි කලෙක නවතිනේව නෙවෙයි ලෝධාතු. මේ මිනිස්සුયો ඉන්නවන ලෙඩ දුක් ඉවර වෙන්නේ නෑ. කොහෙද ලෙඩ දුක් ඉවර වෙන්නේ? කොහෙවත් ඉවර වෙන්නේ නෑ. මෙවැනි සත්‍ය සමූහයට ඇති එකම පිහිට පිළිසරණ ප්‍රමාදයෙන් තොරව අප්‍රමාදී. දැන් මේ ප්‍රමාද වෙච්ච සත්‍යෝ මැරෙනවා ඉවරයක් නෑ. කවුරුත් මැරෙනවා. එනමුත් කනගාටුවෙන් මැරෙන්න වෙන්නේ කොට. එහෙම නෙමෙයි බුදු පියාණන් වහන්සේ සිහි කරන කිසිවෙකුට ප්‍රමාදයක් නැතුව ජීවිතය තුර වූ සැනසෙලි සුවයෙන් යුතුව ලොවට වැඩසලසා පැතූ බෝධිය දක්වාම අප්‍රමාදී ගුණය පුරුදු කරන්න ලැබෙනවා. ඒ නිසා අපි කල්පනා කරනවා අද දවසේ ලංකාරාම ඩුබායි භාවනා මධ්‍යස්ථානයේ සෑම දිනකටත් මෙය සජීවීව සහසම්බන්ධ වී සවන් දෙන ශ්‍රද්ධාවන්ත සෑම දිනකටත් උපකාරක අනුග්‍රහ සෑම දිනකටත් නිදුක් නිරෝගීව මේ අප්‍රමාදී ගුණේ රත්නයේ ස්වභාවය බුද්ධ රත්නයේ ආනිසංශය වටිනාකම මෙනෙහි කරමින් සතර ඉරියව්වේම වැඩ කර ගැනීමට වාසනාව ශක්තිය පුණ්‍ය භාග්‍යයක ලෙසම සැලසේවා. දෙව් රැකවරණ සැලසේවා. අනන්ත බුද්ධ රත්නයානුභාවයෙන් සැමට මේ කාන්තයෙන් සැනසෙලි මග එළිය වේවා කියා අපි මෛත්‍රියෙන් ආශිර්වාද පවත්වනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං.